ආයිබෝවන් දරුවනේ 2021 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මේ පුංචි දරුවන්ට මේ විභාගයේදී ලකුණු ගන්න ප්‍රශ්න පත්‍රයේ දුෂ්කර තැන් තියෙනවා ඒ වගේම දුෂ්කර ප්‍රශ්න තියෙනවා ඒ දුෂ්කර ප්‍රශ්න ඔබට අද හඳුන්වා දීලා ඒවට ලකුණු ගන්නේ කොහොමද කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරලා ඒ සඳහා ඔබට පසු සහායක් සැපයීමටයි අපි මෙතනදී සූදානම් වෙන්නේ. කාලයක් තිස්සේ ඔබ දැන් වසර දෙකකට ආසන්න කාලයක් නිවෙස්ගතව ඉඳලා විශේෂයෙන්ම මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඔබේ ඉගෙනුම් කටයුතු වල යෙදিলা හුඟක් අපහසුවටපත් වෙලා ඒ වගේම ගැටලු ගොඩාක් ඔබට ඇති වෙලා ඒවා විසඳා ගන්න ක්‍රමයක් නැතුව කොහොමද විභාගයට මුහුණ දෙන්නේ කියන ලොකු බලාපොරොත්තුවකින් ඒ වගේම බීතියකින් ඔබ පසු වෙන්නේ. ඉතින් එතනදී ඔබට උදව්වක් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබට දැන් මේ ප්‍රශ්න පත්‍ර දෙක පිළිබඳව පොඩි අවබෝධයක් ඇති. ඔබ දන්න දෙවන ප්‍රශ්න පත්‍රය ඒකට ලකුණු ගන්න එක තමයි හුඟක්ම අමාරු. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 2.5 බැගින් ප්‍රශ්න 40ට ලකුණු 100ක් ගන්නකොට ඒකේ ඔබට අහම්බෙන් නිවැරදි පිළිතුරට ඉරක් ගහලා ඒ ලකුණ ගන්න පුළුවන්. එහෙම අහඹු අවස්ථාත් එනවා. හැබැයි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙන එක නෙවෙයි පුතේ. දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ අපි පස්වන ශ්‍රේණියේදී ඉගෙනගත්ත විෂයන් 5ක් තියෙනවා. සිංහල, ගණිතය, පරිසරය, ඊළඟට දෙමළ ඉංග්‍රීසි. දෙමළ ඉංග්‍රීසි දෙකෙන් අපට ලැබෙන්නේ ලකුණු 10ට අඩු ප්‍රමාණයක්. සිංහල වලට 35ත් 40ත් අතර ප්‍රමාණයක් අපට ලැබෙනවා. එතකොට ගණිතයට 30ක් 32ක් වාගේ ඒ වගේම පරිසරයට ලකුණු 30ක් වාගේ ලැබෙන්නේ හරියටම. ඒ ලකුණු 30ත් බහු වර්ණ ප්‍රශ්න තියෙන්නේ වර්ණ තෝරන්න. ඒකත් අපට හැම්බෙන් ලකුණු ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගණිත ගැටලු නම් බොහෝ දරුවන්ට ලේසි. මොකද ගණිතය කියන්නේ එක්තරා න්‍යායයකට යන දෙයක්. ඒ න්‍යාය තුල අපි දන්නවා ගැටලුවක් විසඳන ක්‍රමවේදය. සරල ක්‍රමවේද තියෙනවා ඒ වගේම සංකීර්ණ ක්‍රමවේදත් තියෙනවා. හුඟක් පුංචි දරුවන්ගේ සරල ක්‍රමවේද තමන්ගේ ගුරුවරු එහෙම හඳුන්වලා දීලා ඒ වගේම තමන්ගේ දැනුගත් දෙමව්පියන් හඳුන්වලා දීලා දුටු සැනින් ගණිත ගැටලුවක් විසඳලා අපට ලකුණු ගන්න පුළුවන්. ඒ වුණත් පුතේ ඔබට ලැබෙන දෙවන ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයට අදාළව ලැබෙන්නේ. ඒකේ පළමුවෙනියෙන්ම එන්නේ මව්බස විෂය කොටස. ඒක එකිනෙකට වෙනස්. ඒ නිසා හරිම සංකීර්ණයි. ඒ සංකීර්ණ මව්බස විෂයට ඔබ ලකුණු ගන්නේ කොහොමද කියන එක අපි මෙතනදී ඔබට පැහැදිලි කරලා දීලා ඒ ලකුණු ගැනීමේ දුෂ්කරතාවයේ මගහරවන්නට සහාය සැපයීමක් හැටියට අපි ඔබට ඉදිරියේදී අවශ්‍ය නිබන්ධන එහෙම ලබා ගන්න ඉඩහසර අපි ලබා දෙනවා. විශේෂයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවන කොටසට අපට ලැබෙන්නේ අපේ අවබෝධයේ මැනීම. අවබෝධය කියන එකේ තේරුම පුතේ යම් ඡේදයක්, යම් රචනයක්, යම් ලිපියක්, යම් පොතක් කියවාගෙන යනකොට කියලා අවසන් වුණාම ඒකේ තියෙන දේ අපට මතකින් එළියට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ මතකයේ තියෙන්න ඕනේ. ඒක තමයි අවබෝධය කියන්නේ. ඉතින් ඒ අවබෝධයේ මනින්න තමයි ඔබට මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සිංහල කොටසේ ඉස්සරළම තියෙන්නේ තරමක ඡේදයක් දීලා ඒ ඡේදයේ ඇසුරෙන් ප්‍රශ්න අහනවා. හැබැයි මේ අහන ප්‍රශ්න ඍජුව උත්තර ලියන්න පුළුවන් ඒවාක් තියෙනවා. එහෙම නැති ඒවාක් තියෙනවා. එතකොට මේ අහන ප්‍රශ්න බොහෝ වෙලාවට ව්‍යාකරණමය ප්‍රශ්නත් අහනවා. ව්‍යාකරණ වලින් බැහැරව ගිය වෙනත් ප්‍රශ්නත් අහනවා. ඒ දෙක මිශ්‍රව අහන්නේ. අහනකොට අපට ඒ ව්‍යාකරණ ප්‍රශ්න නම් සිංහල ව්‍යාකරණ ඉගෙනගෙන තියෙනවා නම් ඒවට ඡේදයෙන් තෝරලා ඒ පද ලියන්න පුළුවන්. ව්‍යාකරණ විදි ලියන්න පුළුවන්. අපි දන්නවා අක්ෂර වින්‍යාසය,
ඔය ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ ඒක වචන බහු වචන පද ලිංග ભેද පද ඊට පස්සේ සංඥක අකුරු මහා ප්‍රාණ අකුරු ඔය වගේ විවිධ ව්‍යාකරණමය ප්‍රශ්න අහනවා. ඒවට උත්තර දෙන්න පහසුයි. ඒ වුණත් අර වෙනත් අවබෝධයෙන් මනින්න අහන ප්‍රශ්න වලට අපට උත්තර දෙන්න බැරි වෙනවා. එතකොට මේ මුල් ඡේදයෙන් අහන ප්‍රශ්න වලට ලකුණු කීපයක් අපට අහිමි වෙනවා. එතකොට ওই ඡේදයේ ඇසුරෙන් දුන්න ප්‍රශ්න වගේම ඊට යටින් දෙනවා ප්‍රශ්න කීපයක් ඔය ඉංගි වැකි උපමා රූඩි ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ ඔය වාගේ ඒ සියලුම දේවලුත් තියෙනවා. ඒ වගේනුත් ප්‍රශ්න අහනවා. එතකොට ඒවා නම් සීමා සහිතව තියෙන්නේ. අපට අපේ විෂය නිර්දේශයට අදාළ ආප්තෝපදේශ ඉංගි වැකි වාගේ ඒවා යම් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒවම අහන්නත් පුළුවන් සමහර වෙලාවට ඉන් ඔබට ගිය පාරිසරික දේවල් තියෙනවා අපට සමීප. අපේ වහරේ නිතර පවතින. ඒ වගේන් අහන්නත් පුළුවන්. ඒ කෝකෙන් ඇහුවත් අපට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඔය ඡේද අවබෝධයෙන් පස්සේ එන ප්‍රශ්න ටික. ඊළඟට ඊට පස්සේ තමයි එන්නේ ඉංග්‍රීසි දෙමළ. සමහර විට ව්‍යාකරණ ප්‍රශ්නත් ඔය අතර එකක් දෙකක් එනවා. එතකොට ඔය සියල්ලටම ඔබට උදව් කරන්න තමයි අපි මේ පාඩමෙන් සූදානම් වෙන්නේ. මේකේදී පුතේ ඒ ඡේද ගත්තොත් ඒ ඡේද සඳහා ඔබට පිළිතුරු සපයන්න අපි පොතක් එහෙම නැත්නම් නිබන්ධනයක් මේ වෙනකොට ලියලා තියෙනවා. මේක බොහෝ ළමයින්ද දිවෙන්නේ අපි මේ වෙනකොට යවලා තියෙනවා. මේකෙන් අපි ඒ පළවෙනි ප්‍රශ්නේ ඡේදයේ ඇසුරුන් දෙන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන් දරුවන්ට. මේක අභ්‍යාස එහෙම නැත්නම් වැඩ පොතක් හැටියට හදලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරා ඡේදයට අමතරව තියෙනවා ඊට යටින් එනවා ඉංගි වැකි පිරුළු ආප්තෝපදේශ ඒ වගේම උපමා ඒ වගේ දේවල්. ඒවටත් අපි එක් එක් නිබන්ධනයේ බැගින් හදලා තියෙනවා. මේ බලන්න මේකේ තියෙන්නේ ප්‍රස්තාව පිරුළු ඉංගි වැකි ආප්තෝපදේශ උපමා මේ නිබන්ධනයෙන් පුළුවන් අපේ විෂය නිර්දේශ ආශ්‍රිත ඒ සියලුම විෂය කොටස් වලට අදාළ අභ්‍යාස මේකේ තියෙනවා. ඒවා අපට සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට බලන්න අක්ෂර වින්‍යාසය ගත්තොත් අක්ෂර වින්‍යාසයත් ඉතාම සංකීර්ණයි. ඊට අදාළ බොහෝ අභ්‍යාස තියෙනවා විෂය නිර්දේශයට අදාළව. ඒ සියලුම අභ්‍යාස මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඔබට අක්ෂර වින්‍යාසය පිළිබඳ මනාහුරුවක් ලබන්න පුළුවන් මේ නිබන්ධනය සම්පූර්ණ කිරීමෙන්. මේක වැඩ පොතක් එහෙම නැත්නම් ඔබට මේකේ පැවරුම් කරන්න දීලා තියෙන්නේ. ඊළඟට තියෙනවා විශේෂයෙන්ම උක්තාක්‍යාත සම්බන්ධය. අපි දන්නවා රචනයක් ලියනකොට වාක්‍යයක් කොහොමද ලියන්නේ කියන එක. ඔය උක්තාක්‍යාතය කියන එක ඊටාම සංකීර්ණ පාඩමක් පුතේ. උක්ත විවිධ ප්‍රභේද යටතේ උක්ත තියෙනවා. පුරුෂ තුනට අදාළ උක්ත තියෙනවා. ඉන් බැහැරව බොහෝ පද තියෙනවා. අප්‍රාණවාචී ඒවා. ඊළඟට තියෙනවා ලිංග ભેද අනු උක්ත පද වෙනස් වෙන හැටි. ඒ සියල්ලටම අපි නිබන්ධනයක් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒක මේකත් ඔබට ලබා ගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟට ඒකටම අදාළ අනිත් එක තමයි මේක උක්තාක්‍යාත හඳුන්වා දීම. උක්ත පදයක් කියලා කියන්නේ මොකක්ද? ආක්‍යාත පදයක් කියලා කියන්නේ මොකක්ද? ඒක යෙදෙන තැන් කොහොමද? ඒක අපි තෝරාගන්නේ කොහොමද වෙන්වෙන්? මේ නිබන්ධනය තුලින් ඒ අවබෝධය ඔබට ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔය සියල්ලම අපි කට්ටලයක් හැටියට මේ මාර්ගස්ත ඉගෙනුම් ක්‍රමය යටතේ දරුවන්ට නිවෙස්වල ඉඳගෙන කරලා හොඳ දැනුමක් ලබන්න පුළුවන් විදියට ඊටාම සරලව සංකීර්ණ විෂය කරුණු අපි ඔබට දෙන්න මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අපි මේ පසුව ඔබට ඉදිරිපත් කරන ඒ WhatsApp අංකය ඔස්සේ
අපට ඔබට අවශ්‍ය නම් ඒ කට්ටලය මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ එවන හැම කෙනෙකුටම අපි ඉතා සුළු මුදලකට මේක එවීමට කටයුතු කරනවා මේ වෙලාවේ. හොඳයි පුතේ, ඒ WhatsApp අංකය මේක අවසානයේදී ඔබට ඉදිරිපත් කරන්නම්. අපි දැන් යන් අර මුල් ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඍජුව කොහොමද පිළිතුරු ලියන්නේ කියලා ඡේදයකට. මෙන්න පුතේ මම ඡේදයක් කියනවා, හොඳට සවන් දෙන්න. නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසුවේ එකිනෙක උස්සූ කඳු ඇටි එකිනෙකට පසුපසින් මතුවී හිස ඔසවා පැණි තලාවට මුහුණලා සිටගනී. කඳු මත වූ විශාල ගල් තලාවක් මතින් ඇදහැලෙන රිදී රේඛා වැනි දිය ඇලි කඳු කරේ අඳින ලද මෝස්තරයක් වෙන්න. මේ ඡේදය ඇසුරින් මෙන්න මෙහෙම ප්‍රශ්න අහනවා. දැන් අපට මේකෙන් කොහොමද ලකුණු ගන්නෙ? ඔබ කොපමණ උත්සාහ කරලා ලිව්වත්, ලස්සනට ලිව්වත්, පැහැදිලිව ලිව්වත්, පිරිසිදුව ලිව්වත්, මගේ මේක නම් 100%ක් හරි කියලා විභාග ශාලාවේදී තාම විශ්වාසයෙන් ලිව්වත්, සමහර වෙලාවට ඔබට බොහෝ වෙලාවට ලකුණු අහිමි වෙනවා. ඔබ අර පළමුව තබාගත් විශ්වාසයේ නිවැරදි කියන ඒ යටතේ තමයි ඔබ ලකුණු ලැබුණා කියලා විශ්වාස කරන්නේ. හැබැයි ඔබට ඒ ලකුණු නොලැබෙනවා. නොලැබුණාම ලකුණු අඩු වෙනවා. අඩු වුණාම කඩයින් ස්ථානයට ඔබට එන්න බැරි වෙනවා. හැබැයි ඒ ප්‍රතිඵල නිකුත් වෙන තුරුම ඔබත් ඔබේ වැඩිහිටියොත් ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන ඉන්න අපේ දරුවා නම් විභාගයෙන් කඩයින් ලකුණු ඉක්මවා යනවා කියලා. හැබැයි ප්‍රතිඵලාවට පස්සේ ඔබට ලකුණු නැත්තම් නැවත ඕනනම් ඔය දෙවන වර සමීක්ෂණය කරලා බලනවා. බැලුවත් බොහෝ වෙලාවට එන්නේ ඒකමයි. ඒකට වෙන්න හේතුව මෙන්න මේ පළවෙනි මව්බස කොටසේ අවබෝධයේ මනින්ද ඔබට දීලා තිබුණු ඡේදයට ඒ වගේම ඉතිරි කොටස් ටිකට නිවැරදිව ඔබ පිළිතුරු සපයලා නැහැ. එතකොට ලකුණු කැපිලා ගියා. සමහර විට ගණිත ගැටලු ටිකට ඔබට නිවැරදිවම ලකුණු තියෙනවා. ඔබ ගෙදර ඇවිල්ලා සසඳලා බලනවා. පරිසරයේ ඇවිල්ලා සසඳලා බලනවා. බහුවර්ණ ඒවා 100% හරි. ඒ වුණත් අර වැඩිම ලකුණු 35කට ආසන්න ප්‍රමාණයක් එන රචනයේ සමග මව්බස කොටසේ ඔබට ලකුණු අඩු වෙනවා. ඒ අඩු වීම නිසාම තමයි කඩයින් ස්ථානය කරා ඔබට ගමන් කරන්න නොහැකි වුණේ. අන්න ඒ தත්ත්වය මගහරින්න අපි බලමු දැන් මේ අවබෝධයේ මනින ඡේදයට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා මෙතනදී. මේකේ මම දැන් ඡේදය ඔබට කිව්වා. තැනි තලාවට මුහුණලා ඇත්තේ මොනවද? මම මේ පුවරුවේ ලියන ප්‍රශ්නේ දිහා බලන්න ඉස්සර වෙලා. මෙන්න මෙහෙම ප්‍රශ්නය අහලා ඒ ප්‍රශ්නයට යටින් ලියන්න රූලක් එහෙම නැත්නම් ඩොට් ස්පේරියක් තියෙනවා. එතකොට අපි මේක මේ අග වචනය හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න බලන්න පුතේ මේ විශේෂ කරපු වචනේ මම රවුම් කරපු වචනේ දිහා මොනවාද මේ වචනේ තේරුම් ගන්න ඉස්සරලා. එතකොට මොනවාද කියනකොට මේක ඒක වචනාර්ථයක් නෙවෙයි. මේක බහුවචනාර්ථයක්. බහුවචන කියන්නේ එකකට වැඩි බොහෝමයක් කියන එක. ඊළඟට මේක ප්‍රාණවාචිද අප්‍රාණවාචිද කියලා බලන්න. මොනවාද කියන එකෙන් අහන්නේ පුතේ අප්‍රාණවාචී ගොඩක්. එහෙම නැත්නම් බහුවචන පදයක්. එහෙමනම් අපේ පිළිතුරේ තියෙන්න ඕනේ අප්‍රාණවාචී බහුවචන පදයක්. එහෙම තිබ්බොත් තමයි අපට ලකුණ ලැබෙන්නේ. එකක් ලියන්න බෑ. එහෙම ලිව්වොත් වැරදි. සමහර විට ඒ ඡේදයේ ඔබට වෙන දෙයක්
ඔබ තෝරලා අරගෙන ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. ඔන්න මම ඡේදය නැවත ඔබේ මතකයට ගේන්නම් අහගන්න හොඳට. නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසු වෙයි. එකිනෙක උස්සූ කඳු වැටි එකිනෙකට පසුපසින් මතු වී හිස ඔසවා තැනිතලාවට මුහුණලා සිටගනි. එතකොට මෙන්න මේ තැනිතලාවකට මුහුණලා තියෙන්නේ උස්සූ කඳු වැටි. උස්සූ කඳු වැටි. ඒවා තමයි තැනිතලාවට මුහුණලා සිටින්නේ. එහෙමනම් අපේ ප්‍රශ්නය තැනිතලාවට මුහුණලා සිටින්නේ මොනවාද? අප්‍රාණවාචී බහුවචනයි උස්සූ කඳු වැටි. උස්සූ කඳු වැටි. එහෙමනම් පිළිතුරේ ලියන්න ඕනේ ඒ විදිහටම. මෙන්න පිළිතුරත් මම ඒකම ලියනවා. මේ විදිහටම පිළිතුර තියෙන්න ඕනේ. එහෙම නැතුව පුතේ කඳු වැටි කියලා තිබ්බොත් පිළිතුර ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ කඳු වැටි අනිත් දේවල් වලට වඩා වෙන්කොට දක්වන සුවිශේෂී වූ පදයක් මුලට තියෙනවා. ඒක විශේෂණ පදයක්. උස්සූ කඳු වැටි, මිටි කඳු වැටි, විශාල කඳු වැටි. ওই විදිහට කඳු වැටි ගොඩක් තියෙනවනේ. අපිට කඳු වැටි ගැන විවරණයක් දෙන්න පුළුවන්. මුලට විශේෂණ පද දදා වෙනස් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන විශේෂණ පදයෙන් කියන්නේ උස්සූ කඳු වැටි. මේ තියෙන්නේ. එහෙමනම් උස්සූ කියන කඳු වැටි වලට పూర్වයෙන් මුලින් යොදාපු විශේෂණ පදයක් ගන්නම ඕනේ. නැත්තම් කඳු වැටි කියලා දැම්මොත් ඒක ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ ඍජු පිළිතුරකට. ඔබට මේ විදියට පිළිතුර ලියුවොත් පුතේ ලැබෙන ලකුණ 1 හෝ 2 සම්පූර්ණයෙන්ම ලැබෙනවා. නැවතත් ඔබේ මතකයට ගන්න. ඒ අහන අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන නාම පදයකට මුලට විශේෂණ පදයක් තිබ්බොත් ඒ අප්‍රාණවාචී ඒකවචන බහුවචන නාම පදය පිළිතුර හැටියට අපට ලියන්න ආවොත් ඒ සමග යෙදී ඇති විශේෂණ පදයක් එක්කම පිළිතුරේ ලියන්න ඕනේ. විශේෂණ පදයක් නැතුව තිබ්බොත් එහෙම ලියන්න ඕනේ. මොකද විශේෂණ පදයක් යොදන්නේ මොනම හෝ නාම පදයකට ඒක වෙන්කොට අඳුනා ගන්න අනිත් දේවල් වලින්. ඒකෙම අනිත් දේවල් වලින් දැන් කඳු වැටි ගත්තොත් තවත් කඳු වැටි තියෙනවා. මේක උස්සූ කඳු වැටියක්. ඒක වෙන් කරලා ගත්තේ උස්සූ කියන විශේෂණ පදයෙන්. එහෙමනම් මේ පදයට එක්කම පිළිතුරට යොදන්න ඕනේ. හොඳයි. අපි යමු බලන්න ඊළඟ ප්‍රශ්නෙට ඒ ඡේදයෙන් අපෙන් විමසන. අහනවා නිසල්මනේ පසුවන්නේ කුමක්ද? ඉස්සරල ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දෙකම පුතේ සංසන්දනාත්මකව බලලා දෙකට පිළිතුරු ලියන දෙවිදිය හොඳට සසඳලා ඔබේ මතකයට අරගෙන ඔබ ලියන පෙරහුරු ප්‍රශ්න පත්‍රවල මේ දවස්වල පිළිතුරු ලියන්න හුරු වෙන්න. ඊළඟ දෙවන ප්‍රශ්නයෙන් අහනවා මෙන්න මේ විදිහට නිසල්මනේ පසුවන්නේ කුමක්ද? ඔන්න ප්‍රශ්නේ මම ලියනවා බලන්න. හොඳයි පුතේ. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ තිබ්බේ අග ප්‍රශ්නාර්ථ ලකුණත් එක්ක ඉස්සෙල්ලා අපි රවුම් කරලා ඔබට පෙන්නුවා. දැන් මම මේකේ රවුම් කරන එක දිහා බලන්න. මේකේ රවුම් කරලා වෙන්කොට දක්වලා විශේෂ කරලා ඔබට පෙන්නනවා කුමක්ද කියලා.
ඒ වචනේ අපේ ඔළුවට ගන්න එකපාරටම එකෙන් අහන්නේ මොකක්ද කියලා. ඒක වචන පදයක්ද, බහු වචන පදයක්ද, ප්‍රාණවාචී පදයක්ද, අප්‍රාණවාචී පදයක්ද කියලා. දැන් කුමක්ද කියන එක කොයි වෙලාවකටවත් ප්‍රාණවාචී පදයක් වෙන්නේ නැහැ. යම් වස්තුවක් ගැන නහන්නේ කුමක්ද කියලා. ස්ථාන නාම පදයකුත් නෙමෙයි. කොතැනද කියලා ඇහුවොත් නම් ස්ථාන නාම පදයක්. එතකොට ස්ථානයක්ම ලියන්න ඕනේ. පුජ්‍යලෙක් ගැන කවුද කියලා ඇහුවොත් පුජ්‍යලෙක් සත්වයක් පණ ඇති කෙනෙක්. පණ ඇති කෙනෙක්ම ලියන්න ඕනේ. කා විසින්ද කියලා ඇහුවොත් ඒ විසින් කියන පදේ අවසානයේට යොදලා ඒ විදියටම පිළිතුර ලියන්න ඕනේ. හොඳයි අපි බලමු මේ කුමක්ද කියන පදේ. මේකෙන් එකක්ද ගොඩක්ද? ඒක වචනද බහු වචනද? ඒක වචනනේ කුමක්ද කියලා අහනකොට මේ කුමක්ද? එකයි පෑන. මේවා මොනවාද? අර මුලින් ප්‍රශ්නේ විදිහට පෑන් බහු වචන. එතකොට මෙතනින් එකක් ගැන අපෙන් අහන්නේ විමසන්නේ. ඒ අහන එක ඒක වචනෙන් ලැබෙන්න ඕනේ. බලමු ඡේදයට ගිහින් නැවත නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසුවන් පසු වෙයි. මෙතන අහනවා නිසල්මනේ පසුවන්නේ කුමක්ද? නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසු වෙයි. එතකොට ඔබ ලියනකොට අර මේ වටාරම වැල් වටාරම යන්නත් එපා. මේ ඡේදයේම තියෙන නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසු වෙයි කියලා ඒක එහෙමම ලියන්නත් එපා. ඒක එච්චර හොඳමදි. මොකද අපෙන් දැන් අහනවනේ. අහන දෙයට විතරක් පිළිතුරු දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපෙන් අහන්නේ නිසල්මනේ පසුවන්නේ කුමක්ද? කුමක්ද කියනකොට ඒක වචන අප්‍රාණවාචී පදයක්. ඔන්න පිළිතුර නිල්වන් කඳු වලල්ල. නිල්වන් කඳු වලල්ල. හැබැයි ඒකෙත් ඔබට අර මං මුලින් ප්‍රශ්නෙටම කීවා වගේම කඳු වලල්ල කියලා ලියන්න පුළුවන්. කඳු වලලු හැමතැනම තියෙනවා තැනිතලාබින් වට කරලා. හැබැයි මේ කඳු වලල්ල අනිත් කඳු වලලු වලට වඩා විශේෂයි. මොකද දුරට පේන්නේ මේකේ ගොඩාක් සාක වැවිලා තියෙන නිසා දුරට මේ කඳු වලල්ල පේන්නේ නිල් පාටට. ඒක නිසා නිල්වන් එහෙම නැත්නම් නීල වර්ණ. නිල්වන් කියන එකේ තේරුම නිල් පාටයි කියන එක. මේ කඳු වලල්ලට නිල්වන් කියලා විශේෂණ පදයක් යොදලා තියෙනවා. නිල්වන් කඳු වලල්ල. ඒක විශේෂණ පදයක් නේ. අනිත් කඳු වලලු වලින් වෙන්කොට හඳුනා ගන්න මුලට යොදාපු විශේෂණ පදේ. ඒකට අපි කියනවා නාම විශේෂණ කියලා. මොකද කඳු වැටිය අප්‍රාණවාචී නාම පදයක්. කඳු වලල්ල. එතකොට ඒ අප්‍රාණවාචී ඒක වචන නාම පදයට නිල්වන් කියන විශේෂණ පදේ මුලට යොදලා තියෙනවා. වෙන්කොට දක්වන්න. එතකොට මේ නිල්වන් කඳු වලල්ල කියන වචන දෙක තුනම එකට අපේ පිළිතුරේ අඩංගු වෙන්න ඕනේ. කඳු වලල්ල කියලා එහෙම දැම්මොත් ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ පිළිතුර. ඒක නිල්වන් කියන පදයෙන් විශේෂ කොට දක්වලා තියෙන නිසා. ඔබට දැන් ඒක පැහැදිලි වෙන්න ඇති. අපි මේ විදිහට කීපයක් කරනකොට ඔබට පුළුවන් වෙනවා මේ ඡේදයකට කොහොමද පිළිතුරු ලියන්නේ ඡේදයේ ඇසුරෙන් අහන ප්‍රශ්නවලට. හොඳයි අපි යන් තුන්වන ප්‍රශ්නයට බලන්න. ප්‍රශ්නාංක 3 මේ අපි කතා කරපු ඡේදයේ ඇසුරෙන්ම අපෙන් විමසන. කුඩා යන්නට විරුද්ධාර්ථ පදයක් ඡේදයෙන් සොයා ලියන්න.
මෙන්න මෙහෙමයි පුතේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට මේ කුඩා කියන පදය සමහර විට ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ජාතික විභාගයේදී හෝ ඔබ ලියන පෙරහුරු පරීක්ෂණවලදී හෝ මෙන්න මේ විදිහට විශේෂ කරලා එහෙම නැත්නම් highlight කරලා තද කළු අකුරින් මුද්‍රිත කරලා දක්වලා තියෙන්න පුළුවන්. කුඩා යන්නට විරුද්ධාර්ථ පදයක් ඡේදයෙන් සොයා ලියන්න. එතකොට අපි ඡේදේ කියවන්න ඕනේ. මේක අපට උගන්වලා තියෙනවා අපේ පන්ති කාමරයේදී සමාන පද කියලා. සමාන පද කියලා. එතකොට සමාන පදයක්. කුඩා යන්නට සමාන පදේ මේකේ තියෙනවා. නිල්වන් කඳු වලල්ල නිසල්මනේ පසුවේ එකිනෙක උස්සු කඳු වැටි එකිනෙකට පසුපසින් මතුවී හිස ඔසවා තැනි තලාවට මුහුණලා සිටගනි. කඳු මත වූ විශාල ගල් තලාවක් මතින් ඇද හැලෙන රිදී රේඛාවැනි දිය එලි කඳු කරේ අඳින ලද මෝස්තරයක් වෙන්න. අන්න මෙතන තියෙනවා විශාල කියන පදය. එක තනි පදයක්. එතකොට මේකෙන් අපට කියනවා පදයක්. මේ බලන්න. මේ අපෙන් අහන්නේ පදයක්. එකක්ද පදයක්ද පද වැලක්ද? අපේ දරුවෝ කරන වැරදි වැඩක් ඕක. මෙන්න ඡේදය තියෙන්නේ මෙහෙමයි. විශාල ගල් තලාවක් මතින් කොහොම තියෙනවා. එතකොට පදයක් නම් පුතේ එකක් වග හොඳට මතක තියාගන්න. තනි පදයක්. ඒ කියන්නේ අකුරු කීපයක ඇමුණුමක්. ඒකට අපි කියනවා පදයක් කියලා. පදයක් කියලා කියන්නේ අකුරු කීපයක එකට ඇමුණුමක්. එක ළඟ ලියන අකුරු කීපයක්. ඈඩ් කරලා ලියන්න ඒවා වෙන වෙනම ගත්තොත් ඒවා පද. දැන් විශාල ගල් තලාවක් කියොත් පද දෙකක් නේතන. අපෙන් අහන්නේ එක පදයක්. එහෙමනම් අපි කුඩා කියන තනි පදයට සමාන පදේ ඡේදයේ තියෙනවා. අපේ පිළිතුර ලැබෙන්න ඕනේ අපෙන් අහන විදියටම විශාල කියලා. දැන් මේක ඩොට් පෙළ උඩ තනි වචන ලියුවාම ඔබ ලියලා ඉවරලා බලන්න පුතේ විශාල කියලා ලියනකොට අපේ දරුවෝ සයන තුනක් තියෙනවා අපේ භාෂාවේ අපට උගන්වලා 5 ශ්‍රේණිය 4 ශ්‍රේණියවලදී. දන්තජ, මූර්ධජ, තාලුජ. විශාල කියන තැන තාලුජ සයන්නමයි යෙදෙන්නේ. එතකොට වෙන සයන්නක් එහෙම ලියලා යෙදුනොත් මේ පදයක් හරි අහන එකත් හරි අකුර වැරදි ඒත් අපට ලකුණු නැති වෙනවා. එතකොට අක්ෂර වින්‍යාසයත් මෙතනදී අපි දැනගෙන තිබිය යුතුමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙලාම ඉන්න ඕනේ. එතකොට ඔබට මේ වාගේ නිවැරදිවම ලියුවොත් ලකුණු ලැබෙනවා. ඊළඟට පුතේ සෑම ප්‍රශ්නයකම අහන ඉලක්කගත විස්තරය ප්‍රශ්නයේ අඩංගු වෙලා තියෙනවා. ඒ අඩංගු වෙච්ච තැන අපි ඉස්සරලා වෙන් කරගන්න රවුමක් ගහලා හෝ ඉරක් ගහලා හෝ තිතක් දාලා හෝ ජාතික විභාගේ නම් ඒවා කරන්න යන්න එපා. පෙරහුරු පරීක්ෂණවලදී ඔබ නිතරම හොඳින් කියවා තේරුම්ගෙන ප්‍රශ්නය අහන දෙන්න ඕන විස්තරයට අදාළ තැන මෙහෙම ලකුණු කරගන්න. එතකොට අපිට කිසි ගැටලුවක් වෙන්න ලියන්න පුළුවන් පිළිතුර. අපේ කියවීම පොහොසත් වෙනවා. කියවීමෙන් අහන දේ දෙන්න අපි පොහොසත් වෙනවා. ඒකයි මේ ඡේදයේ පිළිබඳ අපි සතු දැනුම වෙන්න ඕනේ. හොඳයි අපි යම් බලන්න ඊළඟ ප්‍රශ්නේ මේ ප්‍රශ්න එකිනෙකට වෙනස් පුතේ. මොකද මේවා අර ගණිතේ වාගේ න්‍යායකට මෙහෙම එනවා කියලා කියන්න බෑ. ගණිතේ නම් ගැටලුව ආවොත් හැම එකටම තියෙන මූලික ගණිත කර්ම 4යි. ඔය 4 ආශ්‍රිතව තමයි අපිට තියෙන්නේ. විසඳන්න බොහෝ ගණිත ගැටලු. ඒ ආශ්‍රිතව තමයි. එතකොට මේකේ එහෙම එකක් නෑ. මේකේ වෙනස් බොහෝ වෙලාවට. ඒක නිසා අපි මේ විවිධාකාර පැති ඔස්සේ මේවා විමසීමට ලක් කරලම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. එහෙම දරුවෝ තමයි බුද්ධිමත් දරුවෝ වෙන්නේ. ස්ථානෝචිතව කටයුතු කරන්න පුළුවන් වෙනවා. හොඳයි පුතේ අපි දැන් මේ කතා කරපු ඡේදයේ ඇසුරින් අහන විමසන ඊළඟ ප්‍රශ්නෙට යන්. ප්‍රශ්න අංක 4. ඕ සද්දේ සහිත අකුරකින් ආරම්භ වන වචනයක් ඡේදයෙන් සොයා ලියන්න.
හොඳයි පුතේ මේ හතරවෙනි ප්‍රශ්නේ දැන් අපි පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර දෙන්න ඕන කාරණේ ප්‍රශ්නය තුල අඩංගු වෙනවා. ඒක අපි පළවෙනි ප්‍රශ්නේදී මොනවාද කියලා රවුම් කරගෙන වෙන් කරගත්තා. දෙවැනි ප්‍රශ්නේ කුමක්ද කියන එක රවුම් කරගත්තා. තුන්වෙනි ප්‍රශ්නේ පදයක් කියන වචනේ රවුම් කරගත්තා. හොඳයි මේකේ අපි අවබෝධයෙන් කියවනම් ප්‍රශ්නේ හොඳයි මට කියන්න මං රවුම් කරන්න මත්තෙන් මේකේ රවුම් කරන්න ඕනේ වචනේ මොකක්ද? අපි වෙන් කරගන්න ඕනේ. ඕ ශබ්දය සහිත අකුරකින් ආරම්භ වන වචනයක්. අන්න වචනයක්. වචනයක් කියනකොටම අපට තේරෙනවා එකක්ද ගොඩක්ද කියලා. එක පදයක් අකුරු ඇමුණුමක් අර කීවා වාගේ. ඒ පදේ කොහොම එකක්ද? ඊළඟට අපෙන් අහන පදේ ගැන විස්තරය ඉදිරියේ තියෙනවා. මේ බලන්න ඕ શબ્දයේ සහිත අකුරකින්. ඒ පදයේ වචනේ තියෙන්න ඕනේ ඕ શબ્දයේ සහිත අකුරකින්. ආරම්භ වෙන්න ඕනේ. මැද්දට තිබිලත් බෑ අගට තිබිලත් බෑ. ආරම්භය ඕ શબ્දේ. බලමු ඡේදේ කොහොමද තියෙන්නේ කියලා. නිල්වං කඳු වලල්ල නිසල්මනේ පසුවේ එකිනෙක උස්සු කඳු වැටි එකිනෙකට පසුපසින් මතුවී හිසෝසවා තැනිතලාවට මුහුණලා සිට ගනී. කඳු මත වූ විශාල ගල් තලාවක් මතින් ඇදහැලෙන රිදී රේඛා වැනි දියැලි කඳු කරේ අඳින ලද මෝස්තරයක් වෙන්න. මෝ අන්න ඕ શબ્දේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න පුතේ මේ ඕ අකුරු දෙක හොඳට තේරුම් ගන්න. ඕ කියන්නේ දීර්ඝ වදින શબ્දයක්. ඕ කියනකොට හ්‍රස්ව නැත්තම් එක තැන කෙටි. එතකොට ඕ શબ્දයෙන් නොවේයි ඕ શબ્දයෙන් දීර්ඝ શબ્දයකින්. එහෙමනම් ඒ શબ્දේ අකුරේ තියෙන්න ඕනේ ඕ શબ્දේ. දැන් මේකේ තියෙනවනේ මෝස්තරය. මෝ දීර්ඝව අදින අකුර. හොඳට શબ્ද කරලා බලන්න. සමහර විට වෙනේව තියෙන්න පුළුවන්. හොඳද? කොලය ඕ શબ્දේ. ඒක ඕ නෑ. කෝලම වාගේ આવොත් ඕ શબ્දේ. එහෙම වෙන්කොට අඳුනාගෙන අන්න තියෙනවා මෝ කියන අකුර මුලට මෝස්තරයක් ලියන්න ඕනේ. හැබැයි තනි පදයයි. අහන්නේ එකයි වචනයක්. ඉතින් පුතේ මෙහෙම ලියුවොත් මේ වචනය ඔබේ ඒ යට තියෙන ඩොට් පෙළේ හෝ ප්‍රශ්න පත්‍රයේ රූලේ ලියුවොත් ඔබට හරියක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම හිමි ලකුණ හෝ දෙකක් ඒත් එක්කම ලැබෙනවා. ඔය විදිහට පෙළට එන්න දිගටම ලියාගෙන. හොඳයි. මේ වචන ලියනකොට අපි තව කාරණයක් අවධාරණය කරනවා. හොඳට මතක තියාගන්න. දැන් මම මේ කියාපු විදිහට ඔබ වෙන් කරගත්තා. හොයාගත්ත වචනයත් ලිව්වා අකුරුත් ලස්සනයි. දැන් හරි කියලා ඔබ හිතනවාද? නෑ පුතේ. තවත් හරියන්න ගොඩක් දේවල් තියෙනවා බලන්න. මේ වචනවල ලියන්න විවිධ පිල්ලම් එනවා. මේ බලන්න. කොම්බුව, ඇලපිල්ල, හල් කිරීම, මෙතන හල් කිරීම මේ සියලු පිල්ලම් නිවැරදිව තියෙන්න ඕනේ. ඒ පිල්ලනුත් තියෙන්න ඕනේ. පිල්ලමක් අඩු වුණොත් වචනය වැරදි, වචනය වැරදුනොත් පිළිතුර වැරදි, පිළිතුර වැරදුනොත් ලකුණු නැත. ඔය ක්‍රමයට තමයි යන්නේ. එහෙමනම් අපි පිළිතුරක් ලියනකොට ඉලක්කගත වෙන්න ඕනේ. පිළිතුර ඊළඟට ප්‍රශ්නයෙන් අහන දේම වෙන්න ඕනේ. ඊළඟට ඒකට අදාළ ව්‍යාකරණමය පැති තියෙනවා පිල්ලම් වාගේ දේවල් ඒවා ඊළඟට අක්ෂර වින්‍යාසයේ තාලුජ්‍ය දන්තජ මූර්ධජ ඒ වාගේ දේවල් ඒවා නිවැරදිව තියෙන්නත් ඕනේ. ඔය හැම පැතිකඩක්ම අංග සම්පූර්ණ වෙන්න ඕනේ අපට ලකුණ ලැබෙන්න නම්. ඒ විදියට ලකුණ ලබා ගන්න ඔබ පිළිතුරු ලියන්න ඕනේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේ ඡේදයේ ඇසුරෙන් මම ඔබෙන් අහන. හොඳයි ඒකට අපි කොහොමද පිළිතුර ලියන්නේ කියලා අපි බලමු. හය මහ
ප්‍රාණ අකුරක් සහිත වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. මහා ප්‍රාණ අකුරක් සහිත වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. මේක දරුවෝ වරද්දාගත්ත තැන් අද ඔබට පුතේ මම මෙතනදී අනාවරණය කරනවා. දැන් මේකෙන් අහන්නේ මහා ප්‍රාණ අකුරක් සහිත වචනයක් ඡේදයෙන් සොයා ලියන්නේ. මේක දකින්නකොටම අපේ පුංචි දරුවෝ කරන වැඩක් තමයි ටීචර් උගන්වලා තියෙනවා. අපි මේ උගත් වැඩිහිටි දෙමව්පියෝ අපට උගන්වලා තියෙනවා මහා ප්‍රාණ අකුරු ටික. ඉතින් ටක් ගාලා මේ ඡේදයේ තියෙන මහා ප්‍රාණ අකුර. මේ මහා ප්‍රාණ අකුර ලියනවා මෙතන. මේකේ තියෙන්නේ රේඛා. මෙන්න khා මහා ප්‍රාණ. ඔය අකුර ලියනවා. ලියපු හැටි පුතේ පිළිතුර වැරදි. මොකද අපෙන් අහන්නේ ලියන්න කියලා තියෙනවා. ලියන්න කියලා තියෙන්නේ මොකද්ද? වචනයක්. වචනේ ලියන්න ඕනේ. කොහොම වචනයක්ද? මහා ප්‍රාණ අකුරක් සහිත. එතකොට අපට මහා ප්‍රාණ අකුරු පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. අද මේකෙදි මම මේ මහා ප්‍රාණ අකුරු ටිකත් ඔය දරුවන්ට මතක තියාගන්න පහසුවෙන් කියලා දෙන්නම්. ඊට කලින් මේක හොඳට මතක තියාගන්න පුතේ khා කියන අකුර විතරක් ලියන්න එපා. ලියුවොත් වැරදි. ඡේදයේ තියෙන්නේ රේඛා. රේඛා කියන වචනය. රේඛා කියන වචනේ ඡේදයේ තියෙනවා නම් ඒකේ khා මහා ප්‍රාණ අකුරක් තියෙනවා නම් ඊළඟට ඒ වචනයක් කියලා තියෙනවා නම් මේ විදිහට වචනයම ලියන්න ඕනේ. ඔය සියලුම ප්‍රශ්න වලට පිළිතුරු නිවැරදිව ලියන්න නම් අපි පළමුව කරගන්න දේ පුතේ මෙන්න මේක වෙන්න ඕනේ. ඡේදය කියවන්නත් මත්තෙන් ප්‍රශ්න ටික කියවා ගත්තොත් ඉතා වැදගත්. මොකද පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයකට. පිළිතුරට ප්‍රශ්නයක් අපට අවශ්‍ය නැහැ. ප්‍රශ්නයට පිළිතුරකුයි අවශ්‍ය නේද? එහෙමනම් ප්‍රශ්න ටික හොඳින් ශීඝ්‍රයෙන් කියවා ගන්න ඔබ. කියවීමේ කුසලතාවය ඔබට තියෙන්න ඕන හැබැයි. මොකද පිළිතුරකට ප්‍රශ්නයක් කවදාවත් හොයන්නේ නැහැ. අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රශ්නයකට පිළිතුරක්. එහෙමනම් ඉස්සෙල්ලා අපට ප්‍රශ්නය තියෙන්න ඕනේ. ඕනෙම තැනකදී. එහෙමනම් ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න. ප්‍රශ්න ටික කියවා ගන්න ඉස්සෙල්ලා ඡේදයේ ඇසුරින් දෙන. ඒ ප්‍රශ්න ටික කියවලා ඊළඟට ටක් ගාලා ඡේදය කියවන්න. කියවනකොටම අපි ඉගෙනගත්ත විෂය කරුණු ඇසුරෙන් ප්‍රශ්න හදලා තියෙන විෂය කරුණු ඡේදයේ තියෙනවා. ඒ ඇසුරෙන් අපට ටක් ගාලා අපට පුළුවන් වෙනවා පුතේ හැකි ඉක්මනින් අපෙන් අහන ප්‍රශ්නයට අදාළ පිළිතුර උපුටාගෙන ලියන්න. හොඳයි අපි මහා ප්‍රාණ අකුරු ටිකක් පහසුවෙන් පාඩම් කරගන්න මම මෙතනදී ඔබට කියලා දෙන්නම්. ඊටාම පහසුවෙන් මේ විදිහට මහා ප්‍රාණ අකුරු 10ම පාඩම් කරගන්න. හොඳයි පුතේ මාත් එක්කම බලන්න කියලා පටස් ගාලා පාඩම් කරගන්න මහා ප්‍රාණ අකුරු ටික. කචට තප ගජඩ දබ මහා ප්‍රාණ අකුරු සංඛ්‍යාව 10යි. කචට තප 5යි ගජඩ දබ 5යි. කචට තප 5යි ගජඩ දබ 5යි. 5යි 5යි 10යි. අපේ සිංහල ඕඩියේ මහා ප්‍රාණ අකුරු 10යි තියෙන්නේ. ඔය 10 වචනවල යෙදෙනවා බහුලව යෙදෙන මහා ප්‍රාණ අකුරු තියෙනවා. මේ අකුරු එහෙම බහුලව යෙදෙන්නේ නෑ. භාෂාවේ හුඟක් අඩුයි.
මේක යෙදෙනවා, මේක යෙදෙනවා, ඊට පස්සේ මේක අඩුයි බොහොම යෙදෙනවා, මේක බොහොම යෙදුණු වචන තියෙනවා, ඊට පස්සේ මේ මාප්‍රන්න පයන්න යෙදුණු වචනත් තියෙනවා, ගයන්න යෙදුණු වචනත් තියෙනවා, මේක ඊටාම විරලයි යෙදෙන වචනවල, මේක අඩුයි, ඊට පස්සේ මේ මාත්‍රාන්න ධයන්න ගොඩාක් වචනවල යෙදෙනවා, බයන්න බොහෝ වචනවල යෙදෙනවා අපේ පොත්වල. එතකොට ওই මහා ප්‍රාණ අකුරු 10. ඕකට මහා ප්‍රාණ කියලා කියන්නේ මම පුතේ ඕක ශබ්ද කරනකොට ප්‍රාණවත්වම ශබ්ද කරන්න ඕනේ මහා විදිහට. කා ඡ කියන ශබ්ද වලින් අනිත් අල්ප අකුරු වලට වඩා ඒ වගේ අල්ප ප්‍රාණ ශබ්දය අඩුයි උච්චාරණය. මේ වගේ ශබ්දේ වැඩි. ඒ ශබ්දේ වැඩි ලෙස උච්චාරණය කරන අකුරු 10 මහා ප්‍රාණ අකුරු කියලා අපි කියනවා. හොඳයි දැන් ඔය දරුවන්ට මේ ඡේද අභ්‍යාස වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක සරල හැඳින්වීමක් මම ඔබට කළේ. හොඳයි ඔය හැඳින්වීමට අදාළ නිබන්ධන කට්ටල මව්බස විෂය කොටසේ අපි මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. ඒවා ඔබට අවශ්‍ය නම් ගෙන්වා ගන්න පුළුවන්. ඉතා සුළු මුදලකට අපි වෙත මැසේජ් එකක් ලබා දෙන්න අදාළ WhatsApp අංකය ඔබට දැන් අපි ප්‍රදර්ශනය කරනවා. මේ ප්‍රදර්ශන පූර්වයේ ලියා ගන්න පුතේ සියලු දෙනා. හොඳයි අද දවසට අපේ කටයුතු සමාප්තයි. සියලු දරුවන්ට ආයුබෝවන්.